the initial rate of reaction for enzyme cleavage of dioxygenous triphosphate was measured as a function of initial substrate concentration. ඒකෙත් මෙන්න මේ විදිහට data දීලා තියෙනවා substrate concentration එකයි initial reaction rate එකයි. ඊට පස්සේ calculate the Minton constant of tree above reaction. Constant මේකත් මේ කලින් එක වගේම Minton constant කියලා කියන්නේ අපිට අර R max එකේ km වලගේ හොයන්න කියලා කියන්නේ. හැබැයි මේකේ කියලා නැහැ අපිට මොකද යූස් කරන්න ඕන plot එක මොකද්ද කියලා. මොන graph එක යූස් කරලාද කරන්න ඕන කියලා කියලා නැහැ. එතකොට අපිට මේ graph වර්ග තුනෙන් ඕනම graph එකක් විදිහට අපි අර Minton equation එක arrange කරලා අර තියෙන දීලා තියෙන data ටික කලින් වගේම අදාළ කරගෙන x අක්ෂයටයි අදාළව graph එක ඇඳලා මේ R max වලයි km වලයි අගේ හොයන්න තියෙන්නේ. අර කලින් එක වගේමයි. මේකේ වෙනසක තියෙන්නේ අපිට කියලා නෑ මොන graph එක use කරලාද අඳින්න ඕන කියලා. ඒක හරිනේ. ඒකත් අර කලින් එක වගේමයි. කිසිම වෙනසක් නෑ. ඊට පස්සේ මේ හතරවෙනි එකේ තියෙන්නේ a substrate is converted to a product by the catalytic action of enzyme. Enzyme වල use කරලා මේ product එකක් convert කරනවා කියනවා. Assume that the Minton kinetic parameter for enzyme reaction are. අපිට ඕන parameters දෙක දීලා තියෙනවා. Km වලගේ මේකයි R max මෙන්න මේ අගයයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා what should be the size of steady state CSTR to convert 95% of incoming substrate with the flow rate of 10 liters per hour. ඒ කියන්නේ අපි දෙන substrate එක 195ක්ම product එක කරන්න කොච්චර volume එකක් අපේ use කරන fermenter tank එකේ තියෙන්න ඕනද කියලා අහනවා. අපිට දීලා තියෙනවා මෙන්න මේ අපේ flow rate එක මෙන්න මෙච්චර අගයක් කියලා දීලා තියෙනවා. එතකොට km වලගේ දීලා තියෙනවා 0.03 R max එක දීලා තියෙනවා 13ක් කියලා flow rate එක දීලා තියෙනවා 10යි liters per hour කියලා. අපිට කියනවා අපි දෙන substrate එක 195ක් convert කරලා එළියට දාන්න කොච්චර volume එකක් ඕනද කියලා අහනවා. volume එක තමයි අහන්නේ. එතකොට අපි දුන්නාම substrate එක දුන්නාම මෙන්න මෙතන 195ක් product එක බවට පරිවර්තනය වෙනවා 105යි එතකොට එළියට යන්නේ 100%ක් මෙතන දුන්නාම හරිනේ අන්න එහෙම වෙන්න කොච්චර මේ ප්‍රමාණයක් තියෙන්න ඕනද කියලා තමයි අහන්නේ volume එක. එතකොට අපි equation එක ගත්තාම මොනවද equation එක එන්නේ R සමානයි R max CS km ධන CS කියලා. එතකොට අපිට කියනවානේ අපි මුලින් දෙනවා substrate එක 100%ක් ඒකෙන් 95ක් product එක බවට පරිවර්තනය වෙනවා. එතකොට එළියට අපේ යන්නේ product එක නොවි තියෙන 105ක්නේ. එතකොට final substrate concentration එක වෙන්නේ 105. ඒක තේරෙනවද? අපි මුලින් ගත්තොත් 100%යි කියලා substrate concentration එක final එක වෙන්නේ 105ක් නේ. CS මුලින් CS කියලා ගත්තොත් initial එක CS කියලා ගත්තොත් අපේ අවසාන process එක අවසාන වෙනකොට අපේ මුලින් දුන්නු substrate එකෙන් 95ක් product එක වෙලා ඉතුරු වෙනවා 105ක්. එතකොට C final එක වෙන්නේ මම හොන final කියලා මෙහෙම දැම්මොත් C final එක වෙන්නේ අපේ මුලින් දුන්නු substrate එකෙන් 105යි. 105යි ඉතුරු වෙන්නේ. ඒක තේරුණාද?
95%ක්ම සබ්ස්ට්‍රේට් එකෙන් 95%ක්ම ප්‍රොඩක්ට් එකට බවට පරිවර්තනය වුණා. ඉතුරු වෙන්නේ 105යි. ඒක හරියද තේරුණාද? මේක තේරුණාද? හරිද? හරිනේ? එකම නේද? එතකොට අපි ඔන්න සංකේතයක් විදිහට මේක ගන්නවා CS කියලා ඉනිෂියල් එක. ඒකෙන් 105යි එතකොට අවසාන වෙනකොට තියෙන්නේ. එතකොට අපි මේ මොනෝඩ් ඉක්වේෂන් එක මොනෝඩ් නෙවෙයි. මොකද්ද මෙන්ටල් ඉක්වේෂන් එකට දැම්මහම R max CS කියලා කියන්නේ මේ අවසාන එකනේ. අපි හොයාගත්ත එක CS මුලින් එකෙන් 105යි කියලා. ඊට පස්සේ KM CS කියන්නේ 105යි කියලා ගන්න පුළුවන්. ඉනිෂියල් මෙතන දීලා තියෙනවා මේ ඉනිෂියල් එක ඉනිෂියල් සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක 10යි කියලා අපිට ඩේටා වලට දීලා තියෙනවා නේද? CS සමානයි 10යි මෝල් ලීටර්. ඒක දීලා තියෙනවා ඉනිෂියල් එක substrate initial එක. ඊට පස්සේ අපිට R max අපේ data වල දීලා තියෙනවා 13යි කියලා. C note එක දීලා තියෙනවා 10යි කියලා. ඒකෙන් 105යි. KM එක දීලා තියෙනවා 0.03යි කියලා. CS note එක 10යි. ඒකෙන් 105යි. හරිනේ. මොනකට ආදේශ කරලා ගන්න තියෙන්නේ. උත්තරේ නම් කීයක් ගන්න මම හැදුවේ නැහැ. කැල් කරලා ඒක උත්තරේ ගන්න. හරිනේ. ඊට මෙතන මේ දැනගන්න ගන්න තියෙන්නේ මේකේ කියනවා අපි දෙන ෆීඩ් එකෙන් 95 convert 95% of income substrate income අපි ඇතුල් කරන substrate එකෙන් 95ක් convert කරන්නේ product එකට convert කරලා ඉතුරු ප්‍රමාණය තමයි final substrate concentration එක කියලා ගන්න. ඊට පස්සේ කියනවා what would be the size of reactor if you employ a plug flow reactor instead to the CSTR in part A. අපි මෙන්න මේ කලින් කර එක වෙනුවට මේ plug flow එකක් දැම්මොතින් අපේ reactor එකේ volume එක කොච්චරක් වෙනවද කියලා අහන්න. එතකොට මේ plug flow එකක් කියලා කියන්නේ plug flow continuous එකක් කියලා කියනකොට reservoir එකකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි එතකොට අර mass balance එක දාලා ඔප්පු කිරීම කරගෙන ඕන ඒකට යන්න. ඒක අර කලින් එකේම යෙදීමක් විදියට ඒක තිබුණේ. මේ පාර්ට් එක මේ කරන්න ඕන තව තියරි චුට්ටක් තියෙනවා මේක අන්තිමට කරන්න. ඒක කරලා මේ පාර්ට් එක කරමු. හොඳේ. තව ටිකක් තියෙනවා තියරි. මට මේක කරේ නැතුවනේ මේ ටියුටෝරියල් එකට ආවේ. ටියුටෝරියල් එකේ දෙවෙනි කොටස ඒ කියන්නේ අර මේ අපේ continuous type එකක් ආවහම කොහොමද equation එකක් enzyme kinetic වලට දාන්න කියන එක derive කරලා ගන්න ඕන ඒක. ඒක කතා කරන්නේ මේ ඊගාව theory කොටසෙන්. ඒක කරලා අපි ඒකට එමු. එතකොට මේ දැන් ඔය approaches දෙකක් අපි ගත්තනේ.
එතකොට මේ අපි එන්සයිම් දැන් කලින් අර අපි කතා කරා ෆර්මන්ටේෂන් එකක් වෙන මේ කරන අර සිස්ටම්ස් ගැන. ඒ වගේම එන්සයිම් රියැක්ටර් ටයිප්ස් තියෙනවා. මේ කොහොමද වෙන්නේ කියන එක. يعني two types of enzyme reactors. batch or steady state එකයි continuous අර batch wise එන එකයි continuous wise එන එකයි කලින් වගේමයි. එතකොට batch or steady state reactor ගත්තාම same as the batch fermenter. කලින් කතා කර එක වගේමයි ඔක්කොම ටික එක සැරේට දාලා ඉවරලා අවසානට ප්‍රොඩක්ට් එක ගන්න එහෙම එකක් යන්නේ. ඊට පස්සේ simple reactor type මේ of enzyme reactor වල තියෙන simplest form එක consist with an agitator. මේ mix කරන agitator එකක් තියෙනවා. So cause proper mixing, therefore composition at any point is uniform. හොඳ mixing එකක් වෙන නිසා ඒ කියන්නේ product මේ අපේ තියෙන composition එක හැමතැනම uniform කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේකෙදී මේ අපි කොහොමද මේ graph එකක් අඳින්නේ කියන්නේ ගන්න කියන එක කතා කරනවා. දැන් අපි අර අපේ ගණන් වලට යොදාගන්නේ අපි batch එකකට අපේ අර මේ අපි කතා කර approach කෙලින්ම apply කරන්න පුළුවන්. එතකොට අපි මේ Menton equation එකෙන් අපි ගත්තනේ rate එක සමානයි Rmax CS බෙදීම Km CS කියලා. එතකොට මෙන්න මේ time එක ගැන කතා කරාම මේකට ඕන වෙන අපි මේ integrate කරලා තමයි ගන්න. time එකත් එක්ක ප්‍රකාශනයක් ගන්නවා. මේ batch එකකට. එතකොට by integrating above equation can take an expression for substrate concentration vs time substrate එකට කෙලින්ම මේ equation එකක් ගන්න පුළුවන්. equation එක මෙන්න මේ විදිහට එන්නේ. මේක අපිට integrate කරනවා කියලා කෙලින්ම මේක apply කරන්න පුළුවන්. මේ Menton equation එක ලියලා ඒක integrate කරනවා කියලා දාලා මේක apply කරන්න පුළුවන්. එතකොට batch fermentation එකක් batch enzyme reactor එකක් නම් මෙන්න මේ equation එක අරගෙන යන්න පුළුවන් calculation කරන්න පුළුවන් ඒක අරගෙන. ඊට පස්සේ මේ plug flow enzyme reactor කියලා කියන්නේ අපි අර කලින් කතා කර type එකමයි. plug flow කිව්වහම මම අර කලින් මේ පාඩමේදීත් කිව්වේ මේ වගේ type එකක් තියෙන්නේ consist with the packed with immobilized enzyme. මේ immobilized enzyme ළඟින් consisted pack එකක් එක තමයි මේක තියෙන්නේ. feed enter from one end and leave from one end. Due to the long tube and lack of mixing device does not cause proper mixing or uniform mixture. ඒක කලින් එකේදීත් කිව්වනේ. ඊට පස්සේ but ideal steady state plug flow reactor are considered same as the batch reactor. මේකේ මේ ideal අවස්ථාවට ආවම අර කලින් වගේම අපේ මේ batch enzyme reactor එකත් එක්ක සමානයි කියලා කියනවා. ඊට පස්සේ ඒ plug flow enzyme reactor එක. ඒතකොට continuous type එක ගත්තාම continuous type එකේදී අපි මේ material balance දාලා equation එකක් හදාගෙන ඕන යන්න. එතකොට මෙන්න මේ continuous type එක ගත්තාම continuously අපිට supply වෙනවා substrate එක product එක continuously ගන්නවා. එතකොට substrate එකට mass balance එක දැම්මහම flow එක වාරයක් substrate concentration එක inlet substrate concentration එක minus flow එක වාරයක් final concentration එක minus RSV accumulation එක මේ විදිහට ලියනවා. steady අවස්ථාවේදී accumulation එක බිඳුවයි. accumulation බිඳුව කරලා අපි ප්‍රකාශනයක් ගන්නවා මෙන්න මේ විදිහට. ඒකෙදි කලින් අර කතා කරා වගේම තමයි මේ F බෙදීම V. මෙතනින් එන එකට F බෙදීම V වලට ප්‍රකාශනයක් ගන්නවා. මේවා කෙලින්ම අද මේ විදිහටම step ලියාගෙන යන්න පුළුවන්. derive කරලා ඕන මේවා ගන්න. කෙලින්ම ගන්න බෑ අපිට කිසිම equation එකක් mass balance එක දාලා මේ විදිහට යන්න ඕන. එතකොට අර කලින් පාඩමේදී කිව්වා අපේ තියෙන සම්බන්ධය මේ FV D tau කියන ඒවා අතර අන්න එතනින් F බෙදීම V ට කියන එකට මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. එක්ක සමාන වෙනවා D ට නැත්නම් එකට tau ට සමාන වෙනවා. එතකොට එකට tau ට සමාන වුණාම මේ
එකට tau කියලා කියන්නේ residence time එකනේ. time එකත් එක්ක තමයි අපි මේ බලන්න හදන්නේ. substrate concentration එක කොහොමද කියලා. අපිට මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් එනවා. එතකොට substrate concentration එක time එකත් එක්ක vary වෙන්නේ මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. හරිනේ. අපිට arrange කරගෙන යන්න තියෙන මේ ටික මෙහෙමම ලියන්න පුළුවන් මේ proof වලදී derive කරනකොට එතකොට අර ටියුටෝරියල් එකේ අපේ මේ අහලා තියෙනවා continuous මේ stir tank reactor එකකට අපි මේ කලින් කරපු calculation එකේ ඒ reactor type එක වෙනස් වුණොත් කොච්චර මේ volume එකක් ඒකේ තියෙන්න ඕනද අහනවා මේ process එක වෙන්න. What should be the size of reactor if you employ a plug flow reactor instead of plug flow එකක් දැම්මොතින් අර අපේ මේ කලින් එකට සාපේක්ෂව වෙනුවට දැම්මොතින් මේ කොච්චර මේ තියෙන්න ඕනද කියලා තමයි අහන්නේ. එතකොට අපි අර මේ විදිහට අපි mass balance එක දාලා මෙන්න මෙතෙන්ට එනකන් එන්න ඕන මේ විදිහටම. හරිනේ. මේ විදිහට ආවම අපෙන් අහන්නේ වොලියුම් එකනේ. අපිට එතකොට ටියුටෝරියල් එකේ ඉන්දේශම් 0.3 කියලා Rmax කියන එක දීලා තියෙනවා 13යි කියලා. initial concentration එක 10යි කියලා දීලා තියෙනවා. වොලියුම් එක අහනවා මොන අවස්ථාවේදීද මේ ප්ලග් එකක් දැම්මහම ප්ලග් ෆ්ලෝ එකක් දැම්මහම. එතකොට mass balance එක දාලා ඉවර වෙලා අපි මෙන්න මෙතෙන්ට එනකන් අරගෙන ඉන්න ඕන derive කරගෙන. එතකොට F සමානයි V වෙදීම V සමාන වෙනවා C R max CS KM CS material balance එක දානවා. සිද්මි කැම් ඔන් කරලා නැහැ. නේ sorry. මේ කමතකෝ. හරිනේ මේ අපේ data ටික මෙන්න මේ විදිහට දීලා තියෙනවා. volume එක අහන්නේ plug flow එකක වෙනකොට ඊට පස්සේ අපිට අර මේ කිව්ව විදිහට material balance එක දාලා මෙන්න මෙතෙන්ට එනකන් අපේ equation එක අපි ගේන්න ඕන. ගෙනාවම අපිට flow rate එක අපි දන්නවා volume එක තමයි අපෙන් අහන්නේ මොකද්ද කියලා. initial substrate concentration එක 10යි කියලා දීලා තියෙනවා. final substrate concentration එක මම කියවනේ initial එකෙන් 100ට 5. කලින් එක කිව්වනේ. එතකොට අපි final substrate concentration එක දන්නවා. R max එක අපිට දීලා තියෙනවා. final substrate concentration එක දන්නවා. Km එක දන්නවා. CS එක කලින් දන්නවා කිව්වනේ. ආදේශ කරලා අපිට මේ volume එක හොයාගන්න පුළුවන්. එතකොට මේ අර මෙන්න මේ mass balance එක දාලා derive කරගෙන එන ටික තමයි තියෙන්නේ. මේක බලාගෙනම කරන්න පුළුවන් ඒක. හරිනේ. ටියුටෝරියල් එක මම ලිව්වේ නැහැ. ඒකත් මම ලියලා දාන්නම් එකක්. ඔය ටික තමයි calculation කියලා ඕකේ තියෙන්නේ. අර ප්‍රධානම වශයෙන් අර මේව දෙක approaches දෙක මේ derive කරන්න දැනගෙන ඉන්න ඕන. මම ඒක දාන්න ආයිත් තමයි කිව්වා. ඊට පස්සේ තියෙන්නේ ආයි theory part එකක් තියෙනවා මේ පොඩි theory part එකක්. මේ inhibitors enzyme inhibitors ඒ කියන්නේ මේ inhibitors කියන්නේ අර නිකන් මේ විෂ වෙනවා වගේ enzymes වලට inhibition වෙන නිෂේධනය වෙන්නේ ඒගොල්ලෝ විනාශ වෙන්න අර අන්න ඒක ගැන තමයි මේ කතා කරන්නේ. inhibition කියන්නේ නිෂේධනය කියන එක. ඒකට කියනවා inhibitors are the equipment මේකට මේ equipment එකක් මේ inhibitors කියලා මේ අපි use කරනවා කියනවා මේ inhibitors are the equipment of
modulator type that decrease the enzyme activity. මේ equipment එකක් වලට මේ equipment එකක් නෙවෙයි මේක මේ use කරන substance එකක් වගේ අපි පාවිච්චි කරන දෙයක් මේ equipment එකක් නෙමෙයි. එතකොට මේ modulators කියලා කියන්නේ enzyme එකක මේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න හෝ අඩු කරන්න පුළුවන් දෙයක්. එතකොට modular type එකක් කියලා කියන්නේ මේ දැන් අපේ modular type එකකින් අඩු කරන්න හෝ වැඩි කරන්න පුළුවන්. එතකොට inhibitor කියලා කියන්නේ modular type එකක්. මොකෝ inhibitors වලින් enzyme activity එක අඩු කරන එක තමයි කරන්නේ. එතකොට මේ inhibition කියන එක ගත්තාම inhibition process එක ගත්තාම වර්ග දෙකක් තියෙනවා. inhibition වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක competitive inhibition. competitive inhibition අනිත් එක non-competitive inhibition. competitive කියවම අර වචනේම තරඟකාරී එහෙම එකක් නේ තියෙන competition. ඒ වගේ එකක් නේ තියෙන්නේ. එතකොට මේ competitive inhibition ගැන කතා කරනකොට මේකෙදි වෙන්නේ මේ අපේ මේ enzyme එකට අමතරව ඒකට අර මේ විරුද්ධව ඒක නිෂේධනය වෙන්න තව જાතියකුත් තියෙනවා. inhibition එකක් තියෙනවා. එතකොට මේ inhibitor මේ අන්නේ අපි enzyme එකත් එක්ක තියෙන මේ inhibitor එකේ shape එක අපි feed කරන substrate shape එකට සමානයි කියලා කියන්නේ. දැන් අර කිව්වනේ මුලින් කිව්වා අපි feed කරනවා substrate එක enzymes තියෙනවා enzymes නුයි substrate නුයි එකට එකතු වෙලා enzyme substrate complex එකක් හදනවා. enzyme වල තියෙන අර active site වලට substrate එක ඇතුල් වෙලා. එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මේ substrate වලට මොකක් හරි තියෙන nutrition වලට එක shape specific shape තියෙනවනේ අපි බැලුවම shape එක මේ inhibitors වලට substrate එකටම සමාන shape එකක් තියෙනවා කියලා කියනවා. සර්ව සම්පූර්ණ නෙවෙයි මේ active site එකත් එක්ක connect වෙන shape එක. active site එකත් එක්ක මෙන්න මෙතන මේ හැඩයටනේ තියෙන්නේ. ඒතකොට substrate එකෙත් ඒ shape එකමයි inhibitor එකෙත් ඒ shape එකමයි. එතකොට දැන් මේ අපේ process එකේ inhibitors තියෙනකොට මොකද්ද වෙන්නේ? අර substrate ගිහිල්ලා මේ enzyme එකත් එක්ක couple වෙන්න තියෙන එකට බාධාවක් ඇති කරන shape එක එකයිනේ. එතකොට ඔන්න තරංගයක් ඇති වෙනවා substrate වලට. මේ තරංගයක් ඇති වෙනවා enzyme එක join වෙන්න set වෙන්න. අන්න ඒක තමයි මේ competitive inhibition කියන එකෙන් කියන්නේ. මේක කියනවා inhibitor shape is almost similar to the substrate shape. substrate එකේ shape එකත් එක්ක සමානයි. So it gets same ability like substrate to join with enzyme. අරයත් එක්ක enzyme එක join වෙන්න substrate වලටයි inhibitors වලටයි දෙකටම එකම සමාන හැකියාවක් තියෙනවා. ගිහිල්ලා ටක් ගාලා මෙතන set වෙන්න පුළුවන්. So there is a competition to join inhibitors and substrate to the enzyme active site. එතකොට substrate වලට තරංගයක් ඇති වෙනවා. අරයත් එක්ක මේ තරංග කරලා ඕනේ මේත් එක්ක මේ enzyme වලට set වෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ substrate එකත් එක්ක enzyme එක connect වුණොත් විතරනේ අපේ product එක හැදෙන්නේ. නැතුව inhibitor එක සම්බන්ධ වුණා කියලා enzyme එක අපිට ඕන කරන product එක හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපේ production rate එක අඩු වෙනවා. ඒ කියන්නේ enzyme activity එක අඩු වෙනවා. activity rate එක අඩු වෙනවා. මෙතන මේ ඔන්න මෙතන මේ රූපේ diagram එකේ කියලා තියෙන්නේ inhibitor එක ගිහිල්ලා substrate එකට කලින් enzyme එකත් එක්ක connect වෙලා තියෙනවා. එතකොට හදන්නේ enzyme inhibitor complex එකක්. substrate එක join වුණොත් enzyme substrate complex එකක් හදනවා. මෙතන inhibitor එක සම්බන්ධ වෙච්ච නිසා enzyme inhibitor complex එකක් තමයි හදන්නේ. එතකොට enzyme substrate එක පැත්තකින් ඉන්නවා. එයාට මේ අරයත් එක්ක සම්බන්ධ වෙන්න උනේ නැහැ. මේ enzyme activity එක එතකොට අඩු වෙනවා. ඊට පස්සේ when inhibitor join with enzyme active site, there is no chance for substrate to join with the active site. substrate එකට chance එකක් නැහැ. So
it enable to form enzyme substrate complex, so there is no reaction take place. Total reaction එක සම්පූර්ණයෙන් වෙන්නේ නැතුව නෙමෙයි. ඔක්කොම මේ substrate ටික පැත්තකට වෙලා ඉන්නේ නැහැ. substrate කීපයක් මේ substrates කොටසක් මේ විදිහට enzyme එක මේ complex එක හදා ගන්නවා. ඒ වුණාට අර හැම substrate එකකටම හදා ගන්න බැරි වුණ නිසා complex එක අපේ enzyme active rate එක අඩු වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට අපිට මේකට විකල්පයක් විදිහට කරන්න පුළුවන් inhibitor තියෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් substrate තිබුණොත්. එතකොට substrate ලා වැඩිනේ. මේ substrate ලා වැඩි නිසා ටක් ගාලා substrate ලට හැකියාව තියෙනවා කාටම හරි කෙනෙක්ට ගිහිලා enzyme එකත් එක්ක මේ set වෙන අර inhibitors ලට වඩා. එතකොට අර තියෙන කලින් තිබුණු effect එක අපිට අඩු කරගන්න පුළුවන්. So by increasing the substrate amount can increase the reaction rate. අර කලින් තිබ්බ effect එක අඩු කරලා අපේ enzyme activity එක වැඩි කරගන්න පුළුවන්. එතකොට කියනවා with the formation of enzyme inhibitor complex මේ enzyme එකක් set වුණොත් it reduce the active surface of enzyme available for substrate එකට enzyme එක මේ set වෙන්න තියෙන active site ටික අඩු කරනවානේ. ඒ වගේම reaction rate එකත් reduce the reaction එකත් අඩු කරනවා කියලා කියනවා. එතකොට for competitive inhibitor reaction rate මෙන්න මේ විදිහට equation එකක් දීලා තියෙනවා. ඒක derive කරන්නේ මේ මුකුත් නැහැ. කෙලින්ම මේ අරගෙන තියෙන්නේ. competitive inhibitor වල reaction rate එක තමයි මේ විදිහට දීලා තියෙන්නේ. Rmax CS දන KMI කියන එක මෙන්න මේ විදිහට ආයි දාලා තියෙනවා equation එකකින්. ගණන් නම් මුකුත් ඕකෙන් ඉතින් හදලා නැහැ. අර ටියුටෝරියල් එකේ අවසානයේ තමයි මම පෙන්නුවේ කලින්. ඕක තමයි competitive එකේදී වෙන්නේ. එතකොට competitive inhibitors වල reaction rate එක මෙන්න මේ විදිහට equation එකකින් දීලා තියෙනවා. ඊට පස්සේ non competitive එක ගත්තාම non competitive තරංගයක් නැහැ. එතන තරංගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි inhibition එකක් එතනත් වෙනවා. එතන මෙතන මේ දැන් අපි කලින් කතා කරේ කියන substrate එකේ inhibitor එකේ shape එක සමානයිනේ. මේක එහෙම එක සමාන නැහැ. active side එකේ shape එකයි substrate එකේ shape එකයි inhibitor එකේ shape එකයි ඒවා එකකට එකක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සමාන නැහැ. substrate එක සමානයි active side එකත් එක්ක inhibitor එකේ shape එක active side එකත් එක්ක එහෙම සමානතාවයක් නැහැ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ enzyme එකේ active side එකට අමතරව මෙන්න මේ වෙනම ස්පේස් එකක් තියෙනවා තව ගිහිල්ලා සෙට් වෙන්න පුළුවන් විදිහේ. ඒකට කියනවා allosteric site කියලා. allosteric site කියලා තමයි ඒකට කියන්නේ. active site එක නෙමෙයි වෙනම site එකක් තියෙනවා ස්පේස් එකක් ඇවිල්ලා join වෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? අර inhibitor එක ගිහිල්ලා ඉවරලා ඉක්මනට මේ enzyme එකත් එක්ක set වුණොත් මෙන්න මේ allosteric site එකත් එක්ක ඒ set වීම නිසා අර active side එකේ enzyme එකට ලැබිලා තිබුණු active side එකේ shape එක වෙනස් වෙනවා. දැන් මුලින් active side එක මෙන්න මේ V වගේ හැඩයකට තියෙන්නේ. මෙතන මේ inhibitor එක set වුණාම මොකද්ද වෙන්නේ? සම්පූර්ණ active side එකේ shape එක වෙනස් වෙනවා. එතකොට දැන් මේ substrate එකේ shape එකයි active site එකේ shape එකයි වෙනස් වෙනවා. මේ දෙන්නට ආයෙ set වෙන්න බැරි වෙනවා. එතකොට ආයෙ මොකද්ද වෙන්නේ? මේ enzyme reaction එකක් මුකුත් වෙන්නේ නැහැ. මේ enzyme activity එක අඩු වෙනවා. එතන මෙතන කියනවා inhibitor shape and substrate shapes are different. හරිනේ different මේ විදිහට තියෙන්නේ. With the binding of inhibitor to enzyme, active site shape of enzyme get changed. අර inhibitor එක allosteric site එකට සම්බන්ධ වුණාම ලැබිලා මුලින් තිබ්බ active site එකේ shape එක වෙනස් වෙනවා. In non-competitive inhibitors cannot increase the reaction rate by increasing the amount of substrate. දැන් අපි අර කලින් එකේ නම් අපිට තියෙන inhibitors ගානට වඩා substrate ගාන ගොඩක් වැඩි කරලා මේ අපිට අර පොඩ්ඩක් විතර effect එක අඩු කරගන්න පුළුවන් වුණා. හැබැයි මේකේ මේ inhibitors වලට වඩා substrate ගාන වැඩි වුණා කියලා බලපෑම අපිට අඩු කරගන්න බැරිලු. ඒ කියන්නේ
ඉන්හිබිටර් එකක් හරි සම්බන්ධ වුණොතින් එන්සයිම් එකත් එක්ක ඒක අනිවාර්යයෙන්ම මෙයාගේ ෂේප් එක වෙනස් කරනවානේ ඇක්ටිව් සයිට් එකේ ෂේප් එක වෙනස් කරනවා. ඒක අපිට නවත්ත ගන්න විදියක් නැහැ. ඒක නිසා මෙතන මේ කම්පිටිෂන් එකක් නැති වුණත් සබ්ස්ට්‍රේට් එකයි ඉන්හිබිටර් එකයි අතර මේ ඉන්හිබිෂන් ප්‍රොසෙස් එකක් වෙනවා අර ඇක්ටිව් සයිට් එකේ ෂේප් එක චේන්ජ් කරලා. එතකොට කියනවා මේ අපිට මේ සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරා කියලා එන්සයිම් ඇක්ටිවිටි එක වැඩි කරගන්න බැහැ කියලා කියනවා. හරිනේ. එතකොට මෙන්න මෙතෙන්දී තායි මේ non competitive inhibitor reaction rate එකටත් equation එකක් දීලා තියෙනවා වෙනම. එකත් කෙලින්ම දීපු එකක්. මෙතන RI maximum කියන එකට මෙන්න මේ විදිහට ඒක හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ graph එකක් දීලා තියෙනවා. substrate concentration එකයි rate එකයි normal ගත්තාම මේ enzymes ලගේ rate එක මෙන්න මේ විදිහට මම normal නිල් පාටින් ඇඳලා තියෙන්නේ curve එක ආන්නේ විදිහට තමයි substrate concentration එකත් එක්ක මේ rate එක වෙනස් වෙන්නේ. එතකොට මේ active අයයි මේ active නෙවෙයි මේ competitive inhibitor තියෙනකොට enzyme rate එක change වෙන්නේ මෙන්න මේ විදිහට linear ගිහිල්ලා ඉවර වෙලා අවසානයේදී ආයි මේ අර curve විදිහට යනවා. non competitive අය මෙන්න මේ විදිහට change එකක් තමයි දෙන්නේ. හරිනේ. ඊට පස්සේ තියෙනවා මේ enzyme activity එකට බලපාන සාධක other influence on enzyme activity බලපාන සාධක ගත්තාම මේ component concentration කියලා කියන්නේ මේ substrate එකේ concentration එක හදන product එකේ concentration එක use කරන enzyme එකේ concentration එක ඒවා මත enzyme activity එක rate එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ pH value of the reaction solution මේ අපේ feed එකේ pH value එක අනුව වෙනස් වෙන්න පුළුවන්, temperature එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ shear කියන shear factor එක මතත් මේ වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි ඔය enzyme activity එක food එකේ අර pore circle වලට පවා කරානේ මේ කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ pH value එක effect එක මෙන්න මේ විදිහට graph එකකින් එනවා. එතකොට මේකෙදි කියනවා enzymes are sensitive to pH value of reactor solution. ඒ කියන්නේ ගොඩක් මේ sensitive සංවේදී බවක් පෙන්නනවලු මේ pH value එකත් එක්ක. එතකොට pH value එක vary වෙන විදිය තමයි මෙන්න මේ විදිහට graph එකකින් එන්නේ. මෙතන මේ optimum value එක ඒක අපි දන්නවනේ. වැඩි මගයකට ගියාම තියෙන pH value එක තමයි optimum එක කියන්නේ. ඊට පස්සේ temperature එකත් එක්ක ගත්තාම මෙන්න මේ විදිහ curve එකක් තමයි පෙන්වන්නේ. එතකොට normally denaturation or destruction of enzyme. මේ denaturation කියලා කියන්නේ enzymes ලා විනාශ වෙන්න ගන්න එක. occur in 45 Celsius to 55 Celsius මෙන්න මේ temperature එක අතරේ තමයි විනාශ වෙන්න ගන්නවා කියලා කියන්නේ. වැඩි වෙලා උපරිම වර්ධනයකට ඇවිල්ලා අතනින් එහා temperature එක වැඩි කරොත් මේගොල්ලෝ enzymes ලා විනාශ වෙනවා. enzyme rate activity එකත් එතකොට විනාශ වෙන්න ගන්නවා. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එතකොට inhibitor enzyme inhibitors ගැන කතා කරේ type දෙකක් තියෙනවා. competitive එකයි non competitive එකයි. competitive එකේදී අර එකම shape එකක් තියෙන substrate එකත් එක්ක එතකොට තරංගයක් ඇති වෙනවා inhibitor එකත් එක්ක substrate එක තරංග කරලා තමයි enzyme එකත් එක්ක set වෙන්න ඕන. එතකොට ඒක effect එක අපිට අඩු කර ගන්න පුළුවන් substrate concentration එක වැඩි කරලා ටිකක් දුරට අඩු කර ගන්න පුළුවන් effect එක. එතකොට ඒකේ rate එක අපිට competitive inhibitor වල reaction rate එක equation එකකින් දීලා තිබුණා මෙහෙම. ඊට පස්සේ non competitive එකේදී ආවම වෙන shape දෙක වෙනස්. substrate එකේ inhibitor එකේ වෙනස්. හැබැයි enzyme එකේ තියෙනවා allosteric site කියලා වෙනම site එකක් මේ active site එකට අමතරව. එතකොට මේ inhibitor එක ගිහිල්ලා allosteric site එකත් එක්ක join වුණාම active site එකේ initial shape එක වෙනස් කරලා substrate එකට join වෙන්න බැරි තත්ත්වයක් හදනවා. ඒකටත් ඊට පස්සේ මෙන්න මේ විදිහට reaction rate එකක් දීලා තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. ඔතනින් enzyme activity kinetic කියන පාඩම ඉවරයි.
ඊට පස්සේ තියෙන්නේ ඒකේ මොකක් හරි අවුලක් තියනවද කට්ටියට තේරුම් නැති තරක් එහෙම නැහැනේ මං ඊගාවකට යන්න අවසාන පාඩම 18 වෙනි එක මේ පොඩි කොටසක් එක මේ future trends ගැන කතා කරන්නේ මේ කියන්නේ future trends in food and bioprocess technology එතකොට future trend ඒක යටතේ මේ කතා කරනවා food mega trends food වල